සීයාගේ තිබුණා පොඩි කනස්සල්ලක් ඒ කියන්නේ සීයාගේ දරුවෝ 7 දෙනාත් සීයාට හරි මගට යොමු කරගන්න බැරි වුණා කියන මතයක් මාත් එක්ක කතා කිරීම තුළ. ඉතින් මං හිතනවා ඒක සීයා මා හරහා ඉටු කරගත්තා දෝ කිය. මේ ජීවිතයේ ඒ පැත්තයි මේ පැත්තයි අරගෙන ඕකේ මැද. ඒ උදාහරණයකට තෙල් පොලිමක ඉන්නවා. තෙල් පොලිමට අපි යනවා තෙල් ටිකක් ගහගන්න කියලා. හැබැයි තව ටුට්ටකින් කියනවා මේ තෙල් දෙන්නේ නැහැ කියලා. දැන් තෙල් අපි ගහගන්න කියලා තෙල් දෙන්නේ නැහැ කිව්වම එතන නිකන් මේ රණ්ඩු සරුවල් කරලා එහෙම නෙමෙයි අපි ඒකත් හොඳයි. ඒකත් හොඳයි කියලා ගෙදර යන්න පුළුද. ඒ අන්නේ මනස තියෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙම දැන් මට ඇත්තටම ඇති වෙන්න දෙයක්වත් නැහැ නැති වෙන්න දෙයක්වත් නැහැ. හරිද? මම මේ ජීවිතය තුළ මම මේ වෙනකොට තෘප්තිමත්. දැන් මම මේ ජීවිතේ මට ඇති කියන තැන තමයි මම ඉන්නේ. Patirana Voice. සත් සමුදුරෙන් එහාට ගිහිල්ලා ජීවිතේ හදාගන්න බලාගෙන බොහෝ දෙනෙක් පිටරට එනවා. ඉතාලියේ මේ වගේ බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. ජීවිතේ බොහෝ දේවල් විඳිනවට වඩා විඳවන්නට සිද්ධ වෙලා තිබෙනවා. ජීවිතය පිළිබඳව අවබෝධයක් නොමැතිකමින්. හැබැයි මේ වන විට ඉතාලියේ අපූර්ව සුන්දර චරිතයක් තමන්ගේ ජීවිතයේ මේ විඳින්න ඕන හැම සැප සම්පතක් විඳලා ජීවිතය තව ටික කාලයක් ගත කරලා මේ ලෝකෙට සමුදෙන්නට තීරණය කරාගෙන ජීවත් වෙනවා. මෙහෙම වෙන්න පුළුවන්ද? ඉතාලියේ ඉන්න ගිහියෙකු රහත් වෙලාද? ඇත්තටම රහත් වෙලාද? බලාගෙන ඉන්න. රැඳී සිටින්න පතිරණ වොයිස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා. මේ චානක අඹේගොඩගේ ජීවිතාවලියයි. Patirana Voice. netu soyana kolamkari man bandina mayamkari sanasavana මාත් එක්ක මේ ඉන්නේ ඉතාලියේ මිලානෝ නුවර ගායන ශිල්පී චානක අඹේගොඩ. ආයිබෝන් චානක. ආයිබෝන්. බොහොමයක් අය හිතාමතා ජීවිතේ බොහෝ දේවල් අතාරිනවා. සමහර අයට ජීවිතේ බොහෝ දේවල් අතහැරෙනවා. චානක ඔබේ ජීවිතේ අතහැරෙන්න පටන් ගන්න දේවල් කොයි කාලේ? ඇත්තටම මට අවුරුදු 6 දී තමයි මහින්ද පළවෙනිම දෙමව්පියෝ අතහැරින්නේ. ඒ කියන්නේ මගේ සහෝදරයෝ දෙමව්පියෝ අතහැරින්න අවුරුදු 6 දී 7 දී. ඉතින් එතනින් තමයි මගේ පළවෙනිම අතහැරීම වෙන්නේ දෙමව්පිය සම්බන්ධව. ඉතින් ඊට පස්සේ ජීවිතේ ගොඩාක් දේවල් මම මේ වෙනකොට අතහැරලා. නරඹන ප්‍රේක්ෂකයන්ට මේක වැරදි වැටහීමක් වෙන්න පුළුවන්. දෙමව්පියෝ අතරපු දරුවෙක්ගේ තමයි අද මේ කතා කරන්නේ. එතකොට අපිත් අතරින්න ඕන දෙමව්පියෝ. ඔය වගේ වැරදි වැටහීමක් ආවොත් නෑ එතනදී ඒක නිවැරදි කරන්න ඕනේ දෙමව්පිය අතහැරුණාට මට හම්බෙන්නේ ඊට පස්සේ සීයාවයි ආච්චිවයි ඒක ප්‍රධාන තැනක් ගන්නවා සීයා. හැබැයි සීයා මං හිතනවා මාව දෙමව්පියන්ට වඩා ඉලක්කයකට යොමු කරන්නේ. ඇයි දෙමව්පියන්ව අතරින්නේ? දෙමව්පිය අතහැරෙන්නේ ඒක අපේ පෞල් පසුබිමත් එක්ක තිබිච්ච වටපිටාව තුළ දෙමව්පියෝ එතනින් ගේ අපි ඉඩකඩ විකුණලා වෙන ගමකට යනවා. එතනදී සීයා මාව තියාගන්නවා. ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් විය යුතු යුතුයකම් ඉටුනේ නැහැ ඔබට. ඉටුනේ නැහැ කියන්නේ ඒක බෑ හැබැයි කර්ම ශක්තියත් එක්ක නොවුනා වෙන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා මම සීයාත් එක්ක වෙන ගමනක් ආවා. කොහොමද ඒ ගමන ආරම්භ? ඒ කියන්නේ සීයා පුංචි කාලේ මාව ඒ කියන්නේ පෞල් බස් සීයාලගේ පස පෞල් බස් එකේ තුල මාව සීයා කියනවා මට යන්න එපා සීයා මාව නවත්ත ගන්න. ඒ කියන්නේ සීයා කියන්නේ තාත්තගේ තාත්තද? තාත්තගේ තාත්තා. තාත්තගේ තාත්තා. තාත්තගේ තාත්තා. එතකොට දැන් තාත්තගේ පවුල කී දෙනෙක් හිටියද? තාත්තගේ පවුල 7 දෙනෙක්. අම්මගේ පවුල? අම්මගේ පවුල 3 දෙනෙක්. ඇත්තටම කොහෙද ගම? මීගමුවේ තමයි ප්‍රධාන නගරය වෙන්නේ. මීගම සමිනවංගොඩ අතර තියෙන දාගොන්න කියන ගම. දාගොන්න තමයි. ඊට පස්සේ තමයි අත්තා ඔබ බාරගන්නේ. ඔව්. සීයා. ඔව්. සීයා විදුහල්පති කෙනෙක් පෙන්ෂන් ගෙවෙනකොට. ඉතින් සීයාගේ තිබුණා පොඩි කනස්සල්ලක් ඒ කියන්නේ සීයාගේ දරුවෝ 7 දෙනාත් සීයාට හරි මගට යොමු කරගන්න බැරි වුණා කියන මතයක් මාත් එක්ක කතා කිරීම තුළ. ඉතින් මං හිතනවා ඒක සීයා මා හරහා ඉටු කරගත්තා දෝ කිය. ඒ කියන්නේ සීයා විදුහල්පති කෙනෙක්. හැබැයි දරුවෝ 7 දෙනෙක් ඉන්නවා. ඔව්. සීයා කනස්සල්ලෙන් පසු වෙනවා. මේ දරුවෝ 7 දෙනා යාට ඕන විදිහට හදාගන්න බැරුව ගියා. නෑ ඒක මම හැබැයි මේ වෙනකොට මම සීයා කනස්සල්ලෙන් පසු වුණා කියන එකත් වැරදි මතයක් විදිහට දකින්නේ සීයාගේ පැත්තෙන්. මොකද මම අද තේරුම් ගන්න තියෙන දේ විදිහට සීයාත් ඒ කියන්නේ සීයා එතකොට මං හිතුවේ මහා ලොකු දැනුමක් සහ ලොකු මේව එකක් සීයා දරාගෙන අතහැරීම සම්බන්ධ රීතිය කියලා. හැබැයි අද මේ වෙනකොට මට හිතෙනවා සීයා තවත් අතහරින්න ඕනි කියලා. දැන් සමහර වෙලාවට අපි දකින්නවානේ මේ දැන් සීයලා ආච්චිලා මේ විදිහට මුණුබුරම්ම බොහොම ලං කරගන්නවා. දැන් ඔබ කියන කතාවත් එක්ක මට හිතෙන දෙයක් තමයි දැන් තමන්ගේ දරුවන්ගෙන් ලැබිච්ච නැති දේ මේ මුණුබුරුන් හරහා කරගන්නද මේ උත්සාහ කරන්නේ. ඒක මෙහෙමයි අපි ජීවත් වෙන්නේම ආසාවන් එක්කනේ.
ඒක ආසාවන් එක්ක එනකොට තමන්ගේ අරමුණ කරා යන්න බැරුණාට පස්සේ දරුවගෙන් බැින මුණුබුරාගෙන් බැින මුණුබුරාගේ දරුවන්ගෙන් හරි ඉෂ්ට කරගන්න එක එක්කෙනා උත්සාහ කරනවා. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. අතහැරුණු තැන අල්ලගත්ත සීයව. ඔව් හැබැයි දැන් සීයා ඒ වෙනකොට එහෙම වෙනකොට මම මගෙන් අතහැරලා ඉවරයි. සීයවත් අතහැරුණා. ඔව් ඒ මොකද වෙන්නේ? ඒක තමයි මම හිතන්නේ මම තේරුම් ගත්තද. සීය තේරුම් ගත්ත දේ තමයි සීයාගේ දරුවන්ගෙන් සෑහීමකටපත් වෙන්න බැරුව මුණුබුරෙක් හරි හදලා සමාජයට යොමු කළා එතනින් එහාට යන්න. හැබැයි මගෙන් මේ කියන්නේ මම දරුවන්ගෙන් ගන්නේ මා තුලින්ම මම හැබැයි සීයාගේ ආభాෂය මට ගොඩක් අත්දැසිලක් වුණා මේ තැනට එන්න. ඒ සීයා තමයි මට ඉස්සෙල්ලාම මේ අතහැරීම් සම්බන්ධව ගාථා වලින් කියා දුන්නේ. ඉතින් හැබැයි මම බුද්ධ ධර්මවත් මේ මහ ලොකුවට මේව කරන කෙනෙක් නෙවෙයි. ධර්මයේ කියන්නේ ඇත්තටම හොඳ අවබෝධයක් තියෙන තේරුම් ගත යුතු දෙයක්. ඉතින් ඒ තුල මම සීයාගේ දේවලුයි ලෝක වටේ තියෙන වපසරියත් එක්ක තේරුම් අරගෙන අතහැරියන එක තමයි මම කරන්නේ. සීයව අතහැරනවා. ඊට පස්සේ මොනවාද අතහැරෙන්නේ? ඊට පස්සේ ඇත්තටම මට අවුරුදු 17 විතර මම ජීවත් වුණු ගම නගරය සම්පූර්ණ ඇතැල්ලා පළාතත් ඇතැල්ලා මම යනවා මධ්‍යම පළාත. ඒක තමයි මගේ රාජකාරී සම්බන්ධව ඒ කියන්නේ මට යන්න වෙනවා නුවරට. රාජකාරිය හින්දා තමයි ගම රට අතරින්නේ ප්‍රදේශය. ඔව්. එහෙම තමයි වෙන්නේ ඒ වකවානුව තුල. හැබැයි ඊට පස්සේ ඒ තව අවුරුදු 3කින් විතර ඊට පස්සේ ඒ කියන්නේ අවුරුදු 20 වෙනකොට මම රටම අතරින්න වෙනවා ඉතාලියට පැමිණීම සම්බන්ධව. එතකොට දැන් ප්‍රධාන වශයෙන් ගම අතරලා රැකියාව කොට යනවා කියවනේ මොකද කරපු රැකියාව? වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනරක්ෂණ නිලධාරී. ඇයි එහෙම රැකියාවක් තියෙද්දි ඉතාලියෙන් ඉඳලා? ඒක ගොඩක් හැබැයි මම මේ වෙලාවෙ හිතුවේ ඇත්තටම ඒ ජොබ් එක ඉදිරියට අරගෙන යනවා කියලා. හැබැයි ඊට පස්සේ ගෙදරින් ඒ කියන්නේ අක්කා තමයි මට මේ වීසා එක හදලා එන්න කියලා මේ අක්කයි මස්තිනයි. ඉතින් ඒ වෙලාවේ මට මගේ තිබුණ වයස මට්ටමත් එක්ක මට තීරණයක් ගැනීමේ අපහසුතාවයක් තිබුණා. හැබැයි ඒකෙදි මට අන්තිමට හැම කෙනාම පවුලේ කට්ටියත් කිව්වේ මෙහි ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේ රටකට යන්න එතකොට තමයි දිනුවක් තියෙන්නේ කියලා. ඉතින් ඒ තීරණේ ඒ වෙලාවේ ගන්න ඕනේ. හැමදේම අතාරින්න කියලා හිතාගෙන හිටපු ඔබ ඉතාලිය කියන්නේ බදාගන්න රටක්. දැන් වෙනකොටත් බොහෝ දෙනෙක් මේ ඉතාලියට එන්න හිතන එකත් බදා ගැනීමක් නේ අතහැරීමක් නෙමෙයි හැම දෙයක්. ඊට පස්සේ මෙහාට ආවෙන් පස්සේ තව දේවල් වෙනස් වෙනවා. තවත් දේවල් බදා ගන්නවා. මේ ගමන පිළිබඳව මොකද හිතෙන්නේ? ඇත්තටම මෙහෙම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඉතාලියට පැමිණීමෙන් ඇත්තටම දිනුවක් තියෙනවා මම හිතන්නේ. ඒ කියන්නේ මොකද අපි එක එක්කෙනාගේ එක ජීවන රටාවන් වෙනස්. අපි ලංකාවේ ඉපදුණු පරිසරය ඒ ඔක්කොම එක බලනකොට ඉතාලිය වගේ දියුණු රටාවකට පැමිණීමෙන් ඇත්තටම හොඳ සංවර්ධනයක් ලබන්න පුළුවන්. ඉතින් හැබැයි මම දැක්කේ මම මුල ඉඳලම දැක්කපු විදිහ ඒක නෙවෙයි. මම හිතන පතන විදිහ වෙනස්. හරිද? ඒකට මම ගන්න තීරණ වෙනස්. සමහර වෙලාවට ඒක දකින්න පුළුවන් මම ගන්න තියෙන දැඩි තීරණ විදියට. හැබැයි මම මේ හැම එකක්ම එකතු කරලා ගත්තාම මේ වෙනකොට මං අරන් තීරණේ මට. මං හැබැයි කාවත් සම්බන්ධ මට වැඩක් නැහැ. ඒක අවුත් හිතන පතන දෙයක් මට වැඩක් නැහැ. මම ගත්ත තීරණ සම්බන්ධව මං සතුටුයි. දැන් ඔබේ ජීවිතයට අනුව දැන් ඉතාලියේ මේ බැඳීම් ඇති වෙන්නේ මොන වගේ විදිහටද? ඉතාලිය බැඳීම් කියන්නේ ඒක ලොකු කතන්දරයක්. හැබැයි මම හිතනවා මේ වගේ පුංචි කාලයක් තුල ඒක අපි වෙනම කතා කරන්න ඕන ප්‍රශ්නයක්. ඉතින් හැබැයි ඉතාලියේ තුල මම දැකපු දේ තමයි ජීවත් වෙන්න ඇත්තටම හොඳ අපසරියක් තියෙන රටක් ඉතාලිය. හැබැයි ඉතින් මම මේ වෙනකොට මම ඉතාලිය හැබැයි මම මැරෙන්නෙත් මම හිතන්නේ මෙහෙ. ඒක මම කියන්නම් ඒක මොකද්ද වෙන්නේ කියන එක. හැබැයි ඉතින් ඒ වුණාට මේ වෙනකොට මම හිතියේ මම ඉතාලියට ලංකාවට යනවා කියලා. හැබැයි මේ වෙනකොට මම ලංකාව අතාරලා මෙහෙට දැන් ඉතාලියට එන බොහෝ දෙනා ඉතාලියෙන් දැන් හම්බ කරගෙන දැන් මම මේ අහවල් දවසේ ලංකාවට යනවා. දැන් තව අවුරුද්දකින් යනවා. තව දෙකකින් යනවා. මෙහෙම කියනවා. හැබැයි ගිය අය තාපහු වෙනවා. මේ බැඳීම් අතහැර ගන්න බෑ මේ ඉතාලියත් එක්ක තියෙන අපි අර කිව්වා වගේ. නමුත් මේ බැඳීම් දැන් ඔබ අතහැර ගන්නවා. මේක විශ්ව කර්මයක් නේ. දැන් ඔබට අනුව දැන් ඉතාලිය හැමදේම වෙනවා. ඔබ ඉතාලියේ මේ යන්න තීරණය කරනවා. මොකන්ද මේ? ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මනසෙන් අපි මේ හැම දෙයක්ම මේ මනසත් එක්ක කරන ගණනක්. ඕක ඇත්තටම තමන් තේරුම් ගන්න ගොඩාක් අය නිකම්ම මැරලා යනවා. තමන් මොකද්ද කරේ තමන් මොකම ජීවත් වුනේ දන්නේ නැති. ඉස්සල්ලාම කරන්න ඕනේ මං හිතනවා තරුණ තරුණිය සහ මහලු මැදි වයසේ ඕනම කෙනෙක් ඉස්සරහට ඔක අදාළ නැහැ. මොකද පුංචි කාලේ කෙනෙක් ඕන කෙනෙක් විඳින්න ඕනේ. දෙමෝපියෙක් හැටියට ඒක දකින්න ඕනේ. හැබැයි මැදි වයසේ ඉඳලා අවසානයේ වෙනතු තියෙනවා යම්කිසි අරමුණකට යන්න ඕනම මිනිස්සෙක්. ඒක මේ අපිට නෙමෙයි මුළු ලෝකේ ජනවාසී කියන මිනිස්සු කියන කොටාසය තුල හැම මිනිස්සෙකුටම තියෙන්න ඕන අරමුණ. හැබැයි අපි ඇයි ඉපදුනේ? අපේ මොකද්ද වෙන්න ඕනේ? අපි කොහෙටද යන්නේ? ඔන්න ඕක තේරුණා. දැන් ඔබ විවාහකයෙක්. අනිවාර්යයෙන්. ඔබට දරුවෝ ඉන්නවා. දෙන්නෙක්. දැන් ඒ අයත් අතහැරලා දෙන්නේ. ඔව්. ඇයි ඒ අය අතරින් දැන් ඔබ පියෙක්. ඔව්. අතහැරීම කියන දැන් ඔබ දකින අතහැරීම නෙමෙයි මම මේ කතා කරන්නේ. දැන් අපිට කියනවා මම අතහරිනවා කියලා මේ ඒගොල්ලන්ට සලකන්නේ නැතුව කිසි දෙයක් දෙන්නේ නැතුව එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මනසින් බැඳීම කියන එක. දැන් බැඳීම් ඇති වෙන්න ඒ කියන්නේ ආශාවන් අපිට ඇති වෙන්නේ ආශාවන් ඇති වෙන්න
අපිට දුක වැඩි වෙනවා. හැබැයි ආශාවන් අතාරින්න අපිට දුක නැති වෙනවා. මම කියන්නේ දරුවා, අම්මා, තාත්තා, සහෝදරයා, යාළුවෝ ඒ කියන බැඳීම් වලින් මම අත්හැරලා තියෙනවා. හැබැයි මට පුළුවන් තාක්කල් මට යුතුයකමක් තියෙනවා නම් මම ඒ වෙනුවෙන් හැබැයි ඒක මට මගේ දරුවද තව දරුවෙක්ද කියන එක මට අදාළ නැහැ. මට ඒක පොදුවේ කරන දෙයක්. හැබැයි ඒක තමයි මම කියන්නේ ඔක තේරුම් ගන්න ඕනේ. අත්හැරීම කියන එක ප්‍රගුණ කරන්න ඕන දෙයක්. ඒක නිකම් බෙදන් සාමාන්‍ය මම දන්නවා අපිට ලංකාවේ ඉන්නවා මම හිතන්නේ ගොඩාක් හාමුදුරුවෝ. හැබැයි එකෙන් 14ක් තමයි අත්හැරීම කියන එක තේරුම් අරගෙන ජීවත් වෙන කොටසකට ඉන්නේ. ඒ කියන්නේ හැම දැන් මේ හාමුදුරුවෝත් දැන් බලන්න ගොඩාක් කරන්නේ ඒ කියන්නේ අත්හරිනවා කියන ඒගොල්ලෝ කරන්නේ බැඳ ගන්න. මම කියන්නේ කිසි පුද්ගලෙක් හැටියට අත්හැරීම කියන්නේ ඇත්තටම අත්හැරියට පස්සේ මාරම සැහැල්ලුවක්. අපබ්‍රංශයක් තියෙනවා මෙන්න මෙහෙම. සමහර වෙලාවට දරුවෙකුට කියන්න පුළුවන් ඇයි මේ ලෝකෙට අපිව බිහි කෙරුවේ? අපිව බිහි කරලා ඇයි අපිට සලකන්නේ නැත්තේ? දෙමෝපියන්ටත් කියන්න පුළුවන් අපිට උවමනාවට නෙමෙයි ඔයා ඉපදුනේ අපේ ලෝකෙ කියලා. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා මේ වකවානුවේ කතා වෙනවා. දැන් ඔබත් ඔබේ දරුවෝ ඔබ දැන් අතාරිනවා මුලින් සඳහන් කරුවා. හැබැයි යුතුයකම් ඉටු කරනවා කියනවා. ඉතාලියට ඕක තියෙනවා. අවුරුදු 18 වෙනකම් මේ ළමා කාලේ මේ අය රැක ගන්නවා. ඊට පස්සේ අවුරුදු 18න් පස්සේ අවසර දෙනවා Tamanට ඕන දෙයක් කරගන්න. හැබැයි අධීක්ෂණයක් තියෙනවා. ඔබ දකින්නේ මොකද්ද මේක? ඔව් ඒකට මම එකගයි මහින්ද මෙහෙම දැන් ඒ කියන්නේ අවුරුදු 18 ඇත්තටම අවුරුදු 18 කින් ළමයි අතාරින්න ඕනේ. ඒ ළමයා අතාරින්න අපි ඒ ළමයා දිහා බලන්න ඕනේ. හැබැයි අවුරුදු 18 කියන්නේ එයාගේ ලෝකයේ තුල එයාට පියාඹන්න ඉඩ දෙන්න ඕනේ. අතහැරීම කියන්නේ එතන ඒක අපි එයා කරන දේ මොකද්ද කියලා හරි වැරද්ද කියලා දීලා එයාගේ ලෝකේ එයාට තනගන්න අරින්න ඕනේ. ඉතින් අත්‍තරදී අර කීපකේදී අර දැන් කර්මයක් එක්ක ළමෙක් ඉපදීම සහ දෙමව්පියෝ අතර ඔය කියන කතාවේදී මම ඔකට එකතු කරන්නේ අත්තර දැන් කර්මය ගත්තාම ඕකේ අනිත් පැත්තේ තියෙන්නේ මොකද්ද? ඕකේ අනිත් පැත්තේ තියෙන්නේ පින. පිනටයි කර්මයටයි දෙකටම ළමයි ඉපදෙන්න පුළුවන්. මොකද ඒක වරද්ද ගන්න එපා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ජීවිතේට කෙනෙක් අපි හැම කියන්නේ ලෝකේ පැවැත්මක් තියෙන්නේ මේ මනුස්ස ඉපදීමත් එක්ක. ඒ වගේම ඒක අනිත් පැත්තේ තියෙනවා මරණය. ඉතින් ඕකෙදී අපි තේරුම් මේ ජීවත් වෙන ඇත්තටම ගත්තාම මිනිස්සුගේ ජීවිතය අවුරුදු 70ක් ගත්තොත් ඒක මම අද මට ඕක තේරුන්නේ නැහැ අවුරුදු 20 දී 30 දී 35 දී මට තේරුන්නේ නැහැ. හැබැයි මට අද තේරෙනවා අපි මේ ජීවත් වෙන හරිම පුංචි කාලයක්. අපි මොනවද ඇත්තට මම අද වර්තමානයේ මම කරන්නේ ඒකෙන් ඇත්තටම අපි බලන්නේ දැන් මේ රටේ බැලක්කම අපි මිලානෝ වලට කොටු වෙනවා මිලානෝට කොටු වෙලා ඉන්නවා. අපි ලෝකේ දකින්නේ අපි ඇත්තට මොනවද කරන්නේ? කියන්නේ මම කියන්නේ හැම පුංචි වෙලාවක් හරි අරගෙන ඇවිදින්න යන්න, රටවල් බලන්න යන්න, ආස කරන කෑම ජාති. මේ හැම දෙයක්ම මේ ලෝකේ තියෙනව අපි දකින්න ඕන කරන. ඒ කියන්නේ ඒක තමයි ජීවිතේ විඳිනවා කියන්නේ. මිනිස්සෙක් විදිහට ඉපදුනොත් විඳවන්න නැතුව අපි විඳලා මැරලා යනවා. මේ කතාව හරි අපූර්වයි. මොකද මේ ඉතාලියේ ඒ වගේ පිටරටවල් වල ජීවත් වෙන ජනතාවට මේක හොඳ වටිනා ආදර්ශමත් කතාවක්. සමහර අය ගෙදරකට ආපුවාම ඒ නිවස අතාරින්නේ නැහැ. ඒ ප්‍රදේශය අතාරින්නේ නැහැ. උදාහරණයක් ඇටියට අපි කිව්වොත් එහෙම මිලානෝ නගරය වාසය කරන කෙනෙක් මිලානෝ නගරය අතාරින්නේ නැහැ. ඒ වගේම තමයි තමන් ඉන්න නිවස කුලියට ගත්තු නිවසක් වේවා, සල්ලි වලට ගත්තු නිවසක් වේවා මේකම තමයි රැඳෙන්නේ ඉන්නේ. අර චානක් කිව්වා වගේ ලෝකයේ දකින්නේ නැහැ එක තැන ඉන්නේ. සමහර අය තමන්ගේ රැකියාව තමන්ගේ අයත් එක්කමයි බෙදා හදාගන්නේ. කිසි කෙනෙක්ට තව දෙන්න එහෙම කැමැත්තක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ඉඳලා අර කිව්ව විදිහට මිල මුදල් හරි හම්බ කරලා ලංකාවෙත් නිවාස හදලා මෙහි තමන්ගේ ජීවිතේ ගත කරලා සේර්ම වයෝවෘද්ධ වෙනකන් ඉඳලා ලංකාවට යනවා විඳින්න කියලා. හැබැයි විඳින්න යන ගමන විඳෝගෙන මැරෙනවා. අනිවාර්යයෙන්. ඉතින් ඒක තමයි ඇත්තටම මයින්ද මේකයි දැන් ඕක තමන්ගෙන් අහන්න ඕන පොලිටි ප්‍රශ්නයක්. මොකද ඕක අපි ඇත්තටම දකින්න කරනවා ගොඩක් අඩුයි. අපි සමාජයේ ඇවිද්දොත් විතරයි ඒක දකින්නේ කවුරු හරි යාළුවෙක් කරා දැනගත්තොත් විතරයි. හැබැයි තමන්ගෙන් අහන්න ඕනේ මම මොනවද මේ වෙනකොට කරලා තියෙන්නේ? මම මොනවද මේ වෙනකොට දීලා තියෙන්නේ? මම මේ වෙනකොට ලෝකය දැකලා තියෙන්නේ. දැන් උදාහරණයක් අපි ගමක් තුල ජීවත් වෙනවා නම් ගමෙන් නගරයට ගියම අපිට දැනෙනවා නගරය ලස්සනයි. ඊට පස්සේ තව නගරවලට යනකොට අපිට දැනෙනවා අනේ තවත් ලස්සන නගර තියෙනවා කියලා. හැබැයි එතනින් නවතින්නේ නැතුව කෙනෙක් හටකින් එහාට යනකොට රටවල් කීපයකට යනකොට දැන් මෙහි ඉඳලා මම හිතන්නේ ගොඩක් අය යනවා යුරෝප් රටවලට. ස්විට්සර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය ඒ වගේ නොයෙක් රටවල් කරනවා. එතකොට තමයි දකින්නේ ඇත්තටම ඉතාලිය වගේ තවත් ලස්සන රටවල් තියෙනවා. ලස්සන දේවල් තියෙනවා කියන එක. ඉතින් ඒක තමයි මම හිතන්නේ කෙනෙක් මොහොතක් සතුට වෙනවා නම් මම හිතන්නේ ඕන ඕක තමයි ජීවිතේ විඳිනවා කියන්නේ. චානක අඹේගොඩ කියන්නේ ගායන ශිල්පියෙක්. ඔහුගේම ස්වතන්ත්‍ර නිර්මාණ 10කට වඩා තිබෙනවා. හැබැයි ඔහු ලෝකෙ වටේ සැරිසරනවා. ඒ වගේම ජීවිතය විඳිනවා හරි අපූර්වට ලස්සනට අඳින්න පළඳින්න කැමතියි. හැබැයි ජීවිතය අතාරිනවා කියලාමයි කතා කරන්නේ. ලං වෙලා රහසේ කියූ කතා මතකේ පුරා රැවුදේ පෙම්සිනා
අතගන්න දිවි ඇති තුරා ලං වෙලා කිව් කතා මතකයේ තියා ඉන්නවා සෑමදා සසරේ පුරා යන්නේ නෑ ආදරේ ඔබගෙන් එහා හදවතේ හැඳෙනවා ඔයම සදා අතරින්න කෙනෙක්ට මේ වගේ සැප සම්පත් විඳින්න ආශාවක් තියෙනවා. මේකයි මට තියෙන ප්‍රශ්නේ. ඔය ඇත්තම මහින්ද හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අතහරීම කියනකොටම මෙහෙමයි අපිට ඇත්තටම දැන් අපි ලස්සන අපි හැම දෙයක්ම අත්විඳලා බලන්න ඕනේ. මොකද කෙනෙකුට යම්කිසි දෙයකට ගැලීමක් ඇති වුණොත්, ආසාවක් ඇති වුණොත්, බැඳීමක් ඇති වුණොත් ඒක මොකක්ද? ඒක හැමතිස්සෙම කුතුහලයක් තිබුණොත් එහෙම අපිට ඕකට උත්තර හොයාගන්න බැරුව යනවා. අපිට රස කෑමක් අපි දැක්කොත් අපි හැමතිස්සෙම මේක කොයි වගේ කෑමක්ද දන්නේ නැහැ. ඒ හින්දා හැමතිස්සෙම අපි කරන්න ඕනේ අපි අතහරින්න ඕනේ හැම දෙයක්ම අපි විඳලා. එහෙම නැත්නම් අපි දැන් කෑමක් නම් අපි ඒක කාලා බලන්න ඕනේ. ඒ වගේ නම් අපි යන්න ඕනේ දේ වාහනයක් නම් අපි ඒක අරගෙන බලන්න ඕනේ. ඇඳුමක් නම් අරගෙන බලන්න ඕනේ. එහෙම නැතුව අතහරින්න බෑ. මොකද කෙනෙකුට හිතේ තියාගෙන හැමතිස්සෙම ජීවත් වෙන්න නැතුව කුතුහලයකින්. ඉතින් අතහරීම ප්‍රගුණ කරනකොට දැන් මම දන්න හාමුදුරුවරු කියන බණවලක් තියෙන ඔය හාමුදුරු කියන බණ ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මොකද අතහරින සම්බන්ධව කතා කරාට ඒගොල්ලන් කියන බණ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ අපේ ඇත්තටම තියෙන අපේ ලංකාවේ තියෙන එකක් තමයි කියන ධර්මය තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඔන්න ඕක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. අද ලංකාවට වෙලා තියෙන්නේ අද වර්තමාන තත්ත්වයේ ඔන්න ඔය හින්දා. මොකද මිනිස්සු ගොඩක් ඒවා කියන ඒවා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඉතින් අතහරින්න ඕනේ අපි මේ දේ ඇත්තටම ප්‍රගුණ කරලා. ඒ ප්‍රගුණ කරන්නේ නැතුව අතහරින්න බෑ. මොකද එතකොට අපිට හැමතිස්සෙම ඉන්නේ කුතුහලයකින්. දැන් චානක මට හිතෙන දෙයක් තමයි ඉතාලියේ ඉන්න ගිහියෙක් රහත් වෙලා කියන පණිවිඩය ලෝකට සමාජගත කරන්න උත්සාහ කරනවා වගේ දෙයක් මට හැඟෙනවා. දැන් ඔබේ කතා බහ තුලින් හැම දෙයක්ම විඳලා තමයි අතහරින්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් තියෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරන සමහරක් වෙලාවල වලට ඔබ ඒ වගේම දැන් මේ කියන බණ තේරෙන්නේ ප්‍රායෝගික නැහැ. මේ වගේ ප්‍රශ්නත් එක්ක දැන් ඔබ ඇත්තටම රහත් වෙන්න මේ උත්සාහ කරන්නේ නැත්නම් රහත් වෙලාදී. නෑ ඇත්තටම නෑ මම රහත් වීම කියන එක ඇත්තටම මට මේ ධර්මයේ සම්බන්ධව මට විග්‍රහ කරන්න මට ලොකු දැනුමක් නැහැ. හැබැයි මට ධර්මයෙන් ගත්ත දේවල් මම තේරුම් ගන්න ගත්ත දේවල්. ඒක තමයි මැදුම් පිළිවෙල. එහෙම නැත්නම් අපි කියන්නේ හැමතිස්සෙම ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා. අග මුල ඒ කියන්නේ කන්දක් නම් බැස්මක් ඒ වගේ එක ඒවා තියෙනවා. ඉතින් අපිට හැමතිස්සෙම කරන්න ඕනේ මේ ජීවිතයේ මේ පැත්තයි මේ පැත්තයි අරගෙන ඕකේ මැද. දැන් උදාහරණයකට තෙල් පොලිමක ඉන්නවා. තෙල් පොලිමට අපි යනවා තෙල් ටිකක් ගහගන්න කියලා. හැබැයි තව තුත්තකින් කියනවා මේ තෙල් දෙන්නේ නැහැ කියලා. දැන් තෙල් අපි ගහගන්න කියලා තෙල් දෙන්නේ නැහැ ගුවම එතන නිකන් මේ රණ්ඩු සරුවල් කරලා එහෙම නෙමෙයි අපි ඒකත් හොඳයි. ඒකත් හොඳයි කියලා ගෙදර යන්න පුළුවන්. ඒ අන්නේ මනස තියෙනවා. අපිට ලැබුණාම සතුට වෙනවා වගේම අපිට නොලැබුණාම සතුට වෙන්න අපි එතන ඉන්න ඕනේ. අන්න ඒකයි මම කියන්නේ. එතකොට කෙනෙකුට හැබැයි ඒක දකින්න කෙනෙකුට ඒක රහත් භාවයක් විතර දකින්න පුළුවන්. මොකද දැන් අද වර්තමානයේ රහත් කියන එක අය ආමුදුරුත් කියන්නේ අන්න ඕකම තමයි. චානක දැන් ඔබ දැන් ඉතාලියේ කොච්චර කාලයක් වෙනවද? අවුරුදු 30ක්. දැන් කවදාද ලංකාවට යන්න බලාපොරොත්තු වෙන්නේ? ලංකාවට ඒ කියන්නේ එහෙම මම යන්න බලාපොරොත්තුවක් නෑ. අතහරලා යන්න බලාපොරොත්තුවක් නෑ. බදාගෙන මෙහි ඉන්නද? ඒ බදා ගැනීමක් නෙවෙයි. මොකද මම තව කෙටි කාලයක් තමයි ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක හෙට උදේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබ කතා කරන්නේ ඉතාලියේද එහෙම නැත්නම් ජීවිතේ? නෑ ජීවිතය සම්බන්ධව. ඒ කියන්නේ මෙහෙම දැන් මට ඇත්තටම ඇති වෙන්න දෙයක්වත් නෑ නැති වෙන්න දෙයක්වත් නෑ. හරිද? මම මේ ජීවිතය තුළ මම මේ වෙනකොට තෘප්තිමත්. හරිද? එතකොට මම ළඟ ඉන්න මිනිස්සුන්ගේ මගේ ළඟ ඉන්න අයට මට ඔක පැහැදිලි කරන්න බෑ. සමහර කෙනෙකුට අඬන්න පුළුවන්. ඉනවනවි අඬයි සමහර කෙනෙකුට. ඒ වුණාට දැන් මම මේ ජීවිතේ මට ඇති කියන තැන තමයි මම. ඒ කියන්නේ ඔබ සියදිවි හානි කරගන්නයි බලාපොරොත්තු. නෑ සියදිවි හාම කිරීම මම අනුමත කරන්නේ නෑ. ජීවිතේ ඇති කියලා බලන්න. ඒ කියන්නේ මෙහෙමයි. අපි දැන් මහින් මහත්මයා දැන් මෙහෙමයි දෙයක් කියනවා. දැන් ඔබ උදේ පාන්දර වැට්ට යනවා. වැට්ට යනකොට ගිහිල්ලා වැඩ කරන ආයතන නතර. ඒ කියන්නේ අරමුණකට යන්නේ. අරමුණට ගිහිල්ලා නතර. හැබැයි දැන් ඔයා හිතන්නකෝ දැන් මෙහි පැත්තෙන් ගත්තොත් එහෙම අපි දූමුට එහා තියෙන ආයතනයකට වැට්ට ගිහිල්ලා ඔයා වැඩ කරන තැන නතර වෙන නිසා දූ පල්ලියට යන්නේ නෑ. ඒ වගේ දැන් මම හිතනවා යම්කිසි දිනයක් සහ කාල වකවානුවක් ඒ කාලෙදී මාව ඇත්තටම ගියොත් හොඳයි කියලා. මම හිතනවා ඒ අරමුණට එයි කියලා. ඒ කියන්නේ ඔබට යම්කිසි රෝගාබාධයකින් පෙළෙනවද? එහෙම නැත්නම් ඒ වගේ කටයුත්තක් හින්දාද ඔබ අනුමාන කරන්නේ අහවල් දවසේදී මගේ ජීවිත විනාශ වෙයි? මම මේ ජීවිතය ප්‍රගුණ කරපු මේ ආපු කාලය තුල ප්‍රගුණ කිරීමත් එක්ක මට හැඟෙන දේ තමයි මම අවුරුදු 53කින් විතර නැති වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ මට දැන් අවුරුදු 47ක් වෙනවා. තව අවුරුදු 5කින් හිටියොත් ඒ කියන්නේ මට තව ලෝකේ තව ටිකක් දකින්න දැකලම නැති වෙන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ. චානක අඹේගොඩ විශ්වාස කරනවා තව අවුරුදු 5කින් තමයි මේ ලෝකෙන්
පිටමං වෙනවා කියලා. බොහෝ දෙනෙක් තව මිනිත්තුවක් හරි ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. තව කෙනෙක්ව විනාශ කරගෙන ජීවත් වෙන ලෝකෙක චානක අඹේගොඩ සූදානම් වෙනවා හැම දෙයක්ම අතහැරලා තමන්ගේම කියන ලෝකෙකට යන්න. හැබැයි ඒකේ මම තව දෙයක් එකතු කරන්න ඕනේ මහින්ද සමාවෙන්න. හෙට උදේ තමයි ඒකේ ආරම්භය. අවුරුදු 5 තමයි අවසානයේ මං හිතන විදිහට. ඒ කාලය තුල ඕනම තැනකට මම ලැස්ති. මරණයක් එක්ක අපි හැමදේනම ජීවිත ගත කරන්නේ. හැබැයි අපි මේක තේරුම් ගන්න. ඒක තමයි මෙතන තියෙන වෙනස. චානක මේක තේරුම් අරගෙන තියෙන්නේ. අපිට මේක තේරුම් ගන්නට බැරි වෙලා තියෙනවා. ඒකින්ද තමයි මේ බලලෝභය, ධනලෝභය මේ හැම දෙයක් එක්කම ජීවිතයේ ඉදිරියට අරන් යන්නේ. හැබැයි චානකගේ ජීවිතයෙන් ආදර්ශයක් ගන්නට පුළුවන්. මේ හැම දෙයක්ම අතහරින්නේ යුතුයකම් ඉටු කරලා. අන්න ඒකයි වෙනස තියෙන්නේ. සමහර දෙමව්පියෝ දැන් වැරදි වැටහීමක් අරගෙන හිටන් තමන්ගේ යුතුයකම් ඉටු නොකර දරුවන්ගේ ඈත් වෙන්න පුළුවන්. තවත් සමහර අයට යුතුයකම් ඉටු නොකර මේ හැම දෙයකින්ම මග අරින්න පුළුවන්. දැන් චානකගේ ජීවිතේ මේ දේවල් ඉටු කරලා තමයි මේ අවසන් ගමන් යන්න බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යයෙන්. ඔව් මොකද මම හිතන හැබැයි සමහරවිට මගෙන් ඒ ලබන කට්ටියට ඒක සාහිමිකටපත් වෙන්න නොවෙන්න පුළුවන්. හැබැයි මම මගේ ජීවිතය තුළ මට ඇති කියලා හිතනවා. අද වැඩසටහන මෙහෙවන විට කතා කරන මමත් දෙගැස්. චානක අඹේගොඩ කියන චරිතය අපිට ඉතාලියේදී මුණ ගැහෙනවා. හැබැයි ඔහුගේ ජීවිතය වෙනස්ම ජීවිතයක්. ඔහු ජීවිතෙන් තව අවුරුදු 5කින් සමුගන්නට තීරණය කරලා කියපුවාම අපිට වේදනාව කඳුලක් මෝදු වෙනවා. හැබැයි ඔහුගේ සතුට වෙනුවෙන් ඔහුට අපි සමුදිය යුතු වෙනවා. ඔව් ඒකට මම දෙයක් එකතු කරනවා. හැබැයි මම හිතන්නේ ඔබගේ කතා කරනකොට මට තේරෙන විදිහ තමයි ඔබට දුකක් දැනෙනවා කියපු වගේ කතාවල් දේවල්. ඒ දුක දැනෙන්නේ ඔබ තාම බැඳගෙන ඉන්න නිසා. ඒක තමයි ඇත්ත. ඉතින් මම ඇත්තටම ආරාධනා කරනවා ඔබ ඇතුළු සියලු දෙනාටම මේ ජීවිතේ මොකක්ද කියන එක තේරුම් ගන්න. කවදා හරි මැරෙන්න මොහොතකට කලින් මම මේ කියපු ටික මතක් වෙලා හරි එතෙන්ටපත් වෙන්න උනොත් ඇත්තට මේක මම ලබන සතුටක්. මම නැත. මොකද ඕගොල්ලන්ට කවදා හරි ඕගොල්ලන්ට ඔබ නොතේරි මැරලා යන්න පුළුවන්. හැබැයි තේරෙලා මැරුණොත් අද මේ ඔබ කියපු දෙයට සාධාරණයක් කිව්වා. එහෙනම් අද දවසේ සමුගන්නටයි සූදානම් වෙන්නේ. හිතන්න මේ ගැන. ක්‍රීඩකයේ තවත් ක්‍රීඩකෙක්ගේ දක්ෂතාවයන් අභිබවා යන්නට සූදානම් වෙනවා. හැබැයි අභිබවන්නට බැරුව ගිය තැන ඔහුට වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා. ඒ වගේම තමයි තමන්ගේ ව්‍යාපාරය. ව්‍යාපාරයට වඩා තමනුත් ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ව්‍යාපාරේ පරදා යන්නට උත්සාහ කරනවා. පරදා යන්නට බැරුව ගිය තැන වෛර කරලා විනාශය කරා වුමුත් ගෙන යන්නට අයිතු දේවල් වලට පෙළඹෙනවා. ජීවිත විනාශ කරගන්නවා. ඇත්තටම ඉතාලියේ රැකියා කරන අපි කොච්චර දේවල් වලට ගිහිල්ලා ජීවිත විඳින ජීවිත විනාශ කරගෙන තිබෙනවද විඳවමින්. ඒ හින්දා හිතන්න හොඳම පණිවිඩයක් ඉතුරු කරලා අද වැඩසටහනේ සමගන්න. චානක ඔබට ජය වේවා.